2020 වර්ෂයේ අපේ ඇඳිරි නීතිය දාලා රෝගීන් වාර්තා වෙන්න ආරම්භ වුණ වකවානුවේ සිට මේ දක්වාම අපිට කම්කරුවන්ගේ බොහෝ ගැටලු වලට මැදිහත් වීමට අවස්ථාව සැලසුණා. ඉතින් ඒ අවිධිමත් අංශයේ කට්ටිය පාලනය කිරීම සඳහා අපිට නීතිමය බලයක් නැහැ. ඉතින් විශේෂයෙන්ම අර 140 තුල තමයි අපේ කම්කරු නීති රීති ක්‍රියාත්මක වෙන්නේ. ආයතන විසින් ඉල්ලා තිබ්බා තමන්ට සේවකයන් අතිරික්තයි තමන්ගේ කටයුතු පවත්වාගෙන යන්නට බෑ. ඒ කර්මාන්තශාලාවල පවත්වාගෙන යන්න බෑ. තමන්ට නියමිත ඉල්ලුම ලැබිලා නැහැ. ඒ හින්දා සේවකයන්ට වැටුප් ගෙවන්නට ගැටලු සහගත තැන් තියෙනවා. යනාදී වශයෙන් ආයතන හිමියන් ඉල්ලලා තිබ්බා සේවකයන් සේව ඉවත් කරන්න. සහන කාලය ඇතුළත වුන් සේවක අර්ශාද කරමුදල් ගෙවනවා නම් ඔවුන්ගේ අධිභාරය නොකිරීමට අපි කටයුතු කරා. එතනින් එහාට යාට වෙන රැකියාවක් හොයාගන්න තියෙන කාලේ නැති වෙන්න පුළුවන්. එයාගේ සම්පූර්ණ කාලයම වැය කරලා තියෙන්නේ මේ ආයතනෙට වෙන්න පුළුවන්. තවත් රැකියාවක් කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක තමයි මේ මුදල තීරණය කරේ. නමුත් ඒක සෑම සියලු දෙනාටම ලැබෙන්නේ නැහැ. ආම්පොතුනුත් එකඟ වුණා, වෘත්තීය සමිතිත් එකඟ වුණා, රජයත් එකඟ වුණා. අමාත්‍ය මණ්ඩලයත් ඒ සඳහා අනුමැතිය අරගෙන ඒ තීරණය තමයි ක්‍රියාත්මක කරේ. අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඒ ප්‍රඥප්තීන් වලට අපි අත්සන් කරලා තිබෙනවා. එතකොට ඒ ප්‍රඥප්තීන් අනුව අපේ රටේ ආයතන අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු වෙනවා. Tamanට හිතු මතේ හිතු ආකාරයට ඒ කටයුතු කරන්නට බෑ. අයිබෝන් ලංකාවේ අපේ වැඩ කරන ජනතාවට තියෙන ප්‍රධානම ප්‍රශ්න ගැටලු අද දවසේදී අපි ඒ සඳහා ලංකාවේ ඉන්න වගකීම් සහිත සුදුසුම පුද්ගලයා සමග පිළිතුරු හොයාගෙන යන වැඩසටහනක් තමයි ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ. ආයතන සහ ඒ ආයතනවල වැඩ කරන සේවකයින්ට පොදුවේ මුහුණ දෙන්න වෙලා තිබෙන ගැටලු රාශියක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි අද පිළිතුරු හොයාගෙන යමු. මේ කතාබහ සිදු කරන්නට ආරාධනා කළේ විශ්‍රාමකරු කොමසාරිස් තුමන් වෙත බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයාට අපි ආරාධනා කළා. කොමසාරිස්තුමනි බොහෝම ගෞරවයෙන් ඔබතුමාව අපි එකතු කරගන්නවා වැඩසටහනට. විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕනේ ස්තුතියි වඩාත්ම කාර්යබහුල පරිසරයක සිට අද මේ කාලය වෙන් කළාට. අපි පොදු ප්‍රශ්න කීපයක් කතා කරමු කොමසාරිස්තුමනි. මේ දවස්වල මම හිතන්නේ ලංකාවේ කාර්යබහුලම පුද්ගලයන් අතර ප්‍රධානම කෙනෙක් බවට ඔබතුමා අනිවාර්යෙන්ම පත් වෙලා ඇති කියලා විශ්වාස කරනවා. මොන වගේ ගැටලුද කොමසාරිස්තුමනි මේ දවස්වල වැඩිපුරම ඔබ දෙපාර්තමේන්තුවට වාර්තා වන්නේ? ඔව් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ ඔබ ආයතනයේට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පළමුවෙන්ම විශේෂයෙන්ම කම්කරු ප්‍රශ්න කියන එක හැම කාලයකටම පොදුවේ තිබෙන ප්‍රශ්නයක්. නමුත් මේ කාලවකවානුව තුළදී ඔබ සඳහන් කර පරිදි මුළු ලෝකයේම මේ වසංගත තත්වයකට මුහුණ දීලා සිටින්නේ. ඉතින් ඒකෙන් බේරෙන්නට ලංකාවටත් හැකියාවක් නැහැ. ඉතින් අනෙකුත් රටවල් පොදුවේ මුහුණ දෙන ඒ සියලුම ප්‍රශ්න සඳහාම ලංකාවටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන් මෙහිදී අපිට මෙම තත්ත්වයේදී මුලින්ම 2020 වර්ෂයේ අපේ ඇඳිරි නීතිය දාලා රෝගීන් වාර්තා වෙන්න ආරම්භ වුණ වකවානුවේ සිට මේ දක්වාම අපිට කම්කරුවන්ගේ බොහෝ ගැටලු වලට මැදිහත් වීමට අවස්ථාව සැලසුණා. විශේෂයෙන්ම මේක මුලින්ම මේ தත්ත්වයට මුහුණ දෙනකොට කම්කරුවන්ට හිතා ගන්නටත් බැරි වුණා. ඒ වගේම ආයතන හිමියන්ට හිතා ගන්නටත් බැරි වුණා මොන වගේද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ, කොහොමද මේ වගේ විසඳුම් ලබා ගන්නේ යනාදී සම්බන්ධයෙන් මහත් ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්ක අපි හැමෝම වික්ෂිප්තභාවයට පත් වුණානේ මේ தත්ත්වෙත් එක්ක. ඉතින් මේක අලුත්ම අත්දැකීමක් වුණා මුළු ලෝකෙටම. ඉතින් ඒකත් එක්ක තමයි අපිට ඒ සෑම සියලු ප්‍රශ්නයක්ම ගැනම කතා කරන්නටත් වෙන්නේ. එහිදී විශේෂයෙන්ම ආයතනවල තමන්ගේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන්න හැකියාව ලැබුණේ නැහැ. ඒත් එක්කම අපි විශේෂයෙන්ම අපනයන මූලික කරගත් කර්මාන්තවලට බලවත් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද විශේෂයෙන්ම විදේශයන්හි ඒ අදාළ අපනයන්ට අදාළ ඒ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට ලැබිය යුතු નિયમિત ඉල්ලුම් ප්‍රමාණය නොලැබී ගියා. එතකොට අපිට ඔවුන්ට අපේ විදේශවලට යවන අපේ අපනයන નિયમિત පරිදි යවා ගන්න නොහැකුණා. ඒ නිසා ආයතනවල ලාභවලට
ගැටලු සහගත තැන් නැති වුණා. ඕන් සමහර ආයතන වලට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් පවා ඇති වුණා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක අපේ වැඩ කරන ජනතාවගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් ඇති වුණා. විශේෂයෙන්ම මහා පරිමාණ වශයෙන් කතා කරා වුණත් අපේ ලංකාවේ කම්කරු නීතිය යටතට වැටෙන්නේ වැඩ කරන ජනතාවගෙන් 40%කට වගේ ආසන්න ප්‍රමාණයක්. අනිත් 60%කට වගේ ආසන්න ප්‍රමාණයක් අවිධිමත් අංශය තමයි තමන්ගේ ජීවනෝපාය සකස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඒ අවිධිමත් අංශයේ කට්ටිය පාලනය කිරීම සඳහා අපිට නීතිමය බලයක් නැහැ. ඉතින් විශේෂයෙන්ම අර 40% තුල තමයි අපේ කම්කරු නීති රීති ක්‍රියාත්මක වෙන්නේ. එහිදී මුළු පහුගිය කාලවකවානුව තුලම 15000කට ආසන්න සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්යකටපත් වුණා. බොහෝ අයගේ රැකියාව නැති වුණා. අපිට පැමිණිලි කරා. අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ මේ ගාන අපිට නිශ්චිතව මෙච්චරයි කියලා කියන්නට අමාරුයි. මොකද අවිධිමත් අංශයේ බොහෝ පිරිස් ඉන්නට පුළුවන්. නමුත් කම්කරු නීති රීති වලින් ආවරණය වන ඒ අපේ වැඩ කරන ජනතාවගේ මේ 15000කට ආසන්න ප්‍රමාණයක තමයි රැකියාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්යකට මුහුණ දෙන්න සිදු වුණේ. එහිදී විශේෂයෙන්ම එම ප්‍රමාණයෙන් එතනදී ආයතන විසින් ඉල්ලා තිබ්බා තමන්ට සේවකයන් අතිරික්තයි, තමන්ගේ කටයුතු පවත්වාගෙන යන්නට බෑ, ඒ කර්මාන්තශාලාවල පවත්වාගෙන යන්න බෑ, තමන්ට නියමිත ඉල්ලුම ලැබිලා නැහැ. ඒ හින්දා සේවකයන්ට වැටුප් ගෙවන්නට ගැටලු සහගත තැන් තියෙනවා. යනාදී වශයෙන් ආයතන හිමියන් ඉල්ලලා තිබ්බා සේවකයන් සේවය ඉවත් කරන්න. මොකද අපේ රටේ නීතියක් තියෙනවා සේවකයන් සේවය ඉවත් කිරීමේ පනත තියෙනවා 1971 පනත. ඉතින් ඒ පනතට අනුව සේවකයෙක් සේවයෙන් ඉවත් කරනවා නම් එක්කෝ සේවකයාගේ කැමැත්ත ගන්නට ඕනේ. එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්වරයාගේ කැමැත්ත ගන්නට ඕනේ. ඒ දෙකට පරිබාහිරව සේවකයෙක් සේවයෙන් ඉවත් කිරීමට කිසිම හැකියාවක් නැහැ. ඉතින් අපි මොන තත්ත්වයක් තිබෙදී වුණත් වසංගත තත්ත්වයක් තිබෙදී වුණත් අපි රටේ පවතින නීති රීති වලින් ඔබට ගිහිල්ලා කිසිම අවස්ථාවක් කටයුතු කරේ නැහැ. ඒ අවස්ථාවවලදීත් අපි සේවකින් සේවය ඉවත් කිරීමේ පනත අනුව තමයි කටයුතු කරන්නට අවශ්‍ය සැලසුවේ. එහෙම සේවකින් සේවයෙන් ඉවත් කරනවා නම් ඔවුන්ට නියමිත පරිදි වන්දි ලබා දීලා වන්දි සූත්‍රය අනුව කටයුතු කළ යුතුයි කියලා තමයි අපි දන්නේ. ඒ වගේම එහෙම නැතුව සේවකයන් කර්මාන්තශාලා අපිට වාර්තා වුණා එක දෙකක් එකපාරම සම්පූර්ණයෙන් වහලා දාලා 300ක් 350ක් පමණ එකවරම ඔවුන්ට රැකියාව අහිමි වුණා. එවැනි තත්ත්වයන් යටතේ වුණත් අපි සේවකයන් සේවය ඉවත් කිරීමේ පනත අනුව තමයි කටයුතු කරේ. ඔවුන්ට වන්දි ලබා දීලා එහෙම වන්දි ලබා දෙන්නේ නැත්නම් අපි ආයතන හිමියන්ට දැන්නුවට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව අපිට ඒ වාර්තා වුණ 15000කට ආසන්න සේවක සේවිකාවන් පිරිසකින් අපි 90%කට 95%කට පමණ වෙන්නට අපේ සීලුම් ප්‍රශ්න විසඳුවා. අපි සමහර අයට වන්දි ලබා දෙන්න නියම කරා. වන්දි ලබා දෙන්න නොමැතිය අපි සමහර පුද්ගලයන් අපි නැවත සේවය පිහිටවන්න නියෝග කරා. එසේ නැත්නම් ආයතන හිමියන් මේ අපේ තීරණ සමග එකඟව කටයුතු කරේ නැති වුණා නම් එහෙනම් මේ ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය කටයුතු කරනවා. කොමසාරිස්තුමා මේ ඔබතුමාර මතක් කළ 1971 අංක 45 දරන සේවකයන්ගේ සේවා නියුක්තිය අවසන් කිරීමේ විශේෂ පනත සම්බන්ධයෙන් දැන් නීති රීති සම්බන්ධයෙන් දැන් මේවා මෙවන් පසුබිමක් බලාපොරොත්තුෙන් හදපු නීති නෙවෙයි කොමසාරිස්තුමනි. මේක විශේෂ අවස්ථාවක්. ඇතැම් වෙලාවට අපි දකිනවා මේ සමහර ආයතන පැත්තෙන් කතා කළොත් ආයතන දැඩි අර්බුදකාරී තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම සේවකයින් නොසිතූ ආකාරයකට තමන්ගේ ජීවිතය සහ රැකියාව සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයකට පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වය පාලනය කරන්නට නව නීති අවශ්‍ය වෙනවාද? එහෙම නැත්නම් ඒ වෙනුවෙන් යම් සැලැස්මක් කම්කරු දෙපාර්තමේන්තුව මේ වන විට අවධානය යොමු කරලා තිබෙනවද? ඔව්, විශේෂයෙන්ම එතනදී සඳහන් කරන්න ඕනේ දැන් අපි මේ වසංගත තත්ත්වයකදී වුණත් අපි තිබ්බ නීති රීතිවල අපි යම්කිසි සහනයක් ලබා දුන්නා ආයතන හිමියන්ට, හාම්පුතුන්ට තමන්ගේ කටයුතු ඒ තත්ත්වෙත් එක්ක ඉදිරියට කරගෙන යන. විශේෂයෙන්ම අපි සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමේදී ඔවුන්ට යම්කිසි සහන කාලයක් ලබා දුන්නා. ඒ වගේම ඒ සහන කාලය ඇතුළත ඔවුන් සේවක අර්ථසාධක අරමුදල් ගෙවනවා නම්
ඔවුන්ගේ අධිභාර අය නොකිරීමට අපි කටයුතු කරා. ඒ වගේ අපි හාම්පුතුන්ගේ පැත්ත ගැනත් හිතුවා. ඒ කෙසේ වුවත් අපිට පවතින නීති රීති වලින් ඔබට ගිහිල්ලා කටයුතු කරන්න කිසිම හැකියාවක් නැහැ. අපි සම්පූර්ණයෙන්ම මේ නීති රීති වලට අනුකූලව තමයි කටයුතු කරේ. ඊට අමතරව සඳහන් කරනකොට දැන් ඔය ඔබ සඳහන් කරපු 1971 අංක 45 දරන සේවකයන් සේවීන් ඉවත් කිරීමේ පනත අනුව 2005 වර්ෂයේදී තමයි මුලදී තිබ්බේ ඒ සේවකයන් සේවීන් ඉවත් කිරීමේදී ගෙවිය යුතු වන්දි මුදල කොපමණ දයන්න තීරණය කිරීම කම්කරු කොමසාරිස්වරයාට තමයි බලය තිබ්බේ. නමුත් 2005 දී පනතට ගෙන ලද සංශෝධනයක් සමගම ඒක වන්දි සූත්‍රයකට යොමු කරලා තිබ්බා. ඒ වන්දි සූත්‍රය අනුව 2005 දී තීරණය කරපු සම්පූර්ණ මුදල කියන්නේ මුළු ගෙවිය හැකි උපරිම මුදල තමයි රුපියල් 12,50,000යි. උපරිම තත්ත්වය. උපරිම මුදල 2005. නමුත් අපි ඒක 2021 වර්ෂයේදීම අපි ඒක වෙනස් කරා. මේ වසංගත තත්ත්වයක් තිබුණා වුණත් අපි තාමත්ම බැරෑරුම් තීරණයක් ගත්තේ සේවක සේවිකාවන්ගේ පැත්ත ගැන හිතලා අපි ඒක ලක්ෂ 25 දක්වා උපරිම මුදල වැඩි කරා. එතකොට මේ උපරිම මුදල ලැබෙන්නේ හැම එක්කෙනෙකුට මේ මුදල ලැබෙන්නේ ඒ වන්දි සූත්‍රය අනුව ඒ වසර ගාන උපරිම වසර ගණන සේවය කරලා තියෙනවා නම් ඒ උපරිම වසර ගණන සේවය කරලා තියෙන සේවක සේවිකාවන්ට තමයි එම වන්දි මුදල ලැබෙන්නේ. කොමසාර්තුමනි මේ සමාවෙන්න දැන් මේ තත්ත්වය මත වර්තමාන මේ පසුබිමත් එක්ක බොහෝ අය ඇතැම් වෙලාවට සාධාරණ හේතු වෙන්න පුළුවන් අසාධාරණ හේතුත් මේ අතර අපිට හසු නොවනවාම නෙමෙයි. සමහර සේවකයින් සේවයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඊළඟට යන පියවර තමයි වන්දියක් කියන කාරණාව. ආයතන පැත්තෙන් අපි බැලුවොත් මේ මොහොතේ Tamanගේ ආයතනයට යම් යම් සේවකයින් ඉවත් කර ගැනීමට කලින් සිටම අවශ්‍ය වෙලා තිබුණා නම් මෙහි භාවිතා කරන තත්වයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කාරණාවේදී ඇත්තටම ওই වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් අපි ටිකක් ජනතාවට පැහැදිලි කරමු. හැමෝටම අයින් වෙලා යන අස්කරන හැමෝටම වන්දියක් හම්බ වෙනවද? ඔව් එතනදී ඇත්තටම මේ යම්කිසි ආයතනයක සේවකයන් 15කට වැඩි ප්‍රමාණයක් සේවය කරන්නට ඕනේ. ඒ වගේම ඒ පුද්ගලයාගේ සේවා කාලයත් මාස 6කට වැඩිපුර වැඩි වෙන්නට ඕනේ. එතකොට ඒකත් එක්ක තමන් කරන ලද සේවා කාලය අනුව තමයි වන්දි සූත්‍රය ගණනය වෙන්නේ. එතනදී අපි වෙනස් කරේ අර දැන් ඔබ හිතන්නකෝ වැඩිපුර වසර ගණනක් සේවය කරලා සාමාන්‍යයෙන් තරමක වැටුපක් අරගෙන කියන්නේ රුපියල් ලක්ෂයකට ආසන්න හෝ රුපියල් 75000කට ආසන්න වැටුපක් ගන්න පුද්ගලයෙකුට උපරිම ලැබෙන්නේ 12,50,000. ඉතින් ඒක ඊටාත්ම ප්‍රමාණවත් නෑ කියන අදහසේ ඉඳලා තමයි කැබිනට් අමාත්‍ය මණ්ඩලයත් ඒවංගරු අමාත්‍යතුමත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අපි මේක ජාතික කම්කරු උපදේශක සභාවේදීත් සාකච්ඡාවට භාජනය කරලා ඒ වන්දි මුදල වැඩි කරනවා. නමුත් ඒ උපරිම වන්දි මුදල සෑම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. රුපියල් ලක්ෂ 25ක් ගන්නට දැන් රුපියල් 50,000ක 40,000ක වැඩ කරන එක්කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 25ක් විතර වගේ සේවය කරන්නට ඕන. ඉතින් එහෙම සේවය අවුරුදු 25ක් යම්කිසි ආයතනයක සේවය කළ පුද්ගලයෙකුට මිලියන 2.5ක වන්දියක් දෙනවා කියන එක සාධාරණයි. ඉතින් යාට ඊට පස්සේ අපි හිතමුකෝ එතනින් එහාට යාට වෙන රැකියාවක් හොයාගන්න තියෙන කාලේ නැති වෙන්න පුළුවන්. එයාගේ සම්පූර්ණ කාලයම වැය කරලා තියෙන්නේ මේ ආයතනෙට වෙන්න පුළුවන්. තවත් රැකියාවක් කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක තමයි මේ මුදල තීරණය කරේ. නමුත් ඒක සෑම සියලු දෙනාටම ලැබෙන්නේ නැහැ. අර උපරිම වර්ෂ 20කට වැඩි වගේ ප්‍රමාණයක් විශාල ඉහළ වැටුපක් ගත්ත අයෙකුට පමණයි ඒ වන්දි මුදල් හිමි වෙන්නේ. ඉතින් ඒ අනුව අනෙකුත් සමහර අය හිතාගෙන පුළුවන් දැන් මේක ලක්ෂ 25 දක්වා වැඩි කරගම ඔක්කොටම ලක්ෂ 25 ලැබෙනවද? නමුත් එහෙම කවදාවත් වෙන්නේ අර වර්ෂ ගණන සේවය කරන අයට තමයි අපේ වන්දි සූත්‍රය අනුව තමයි අපි ගණනය කරලා ඒ වන්දි ගෙවනු ලබන්නේ. දැන් මේ දිනවල අපිට අහන්න ලැබුණ ප්‍රධානම ගැටලුව අතර තිබුණු කාරණා තමයි අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම. දැන් මේකත් ආකාර කිහිපයකට වෙන්න පුළුවන්නේ කොමසාරිස්තුමනි අර අනුමිත ක්‍රමයකට අනුමිත ආකාරයකට සේවයෙන් ඉවත්ව යන තැනට පත් කරලා එක උපක්‍රම ඔස්සේ එහෙම සිදු වෙන්නත් පුළුවන්. වැටුප් අඩු කිරීම
සහ වැටුප් ලබා නොදී සිටීම වගේ කාරණා මේ දවස්වල වැඩිපුර කතා කරනවා. ඒ වෙනුවෙන් මොකක්ද කොමසාරිස්තුමනි මේ දවස්වල යම් ලිහිල්භාවයක් තිබෙනවාද? ඒ පිළිබඳව ආයතන වශයෙන් ආයතන ප්‍රධානීන් දැනුවත් කරලා තිබෙනවාද? වැටුප් අඩු කරනවා නම් වැටුප් නොදී ඉන්නවා නම් ඒ සඳහා මොකක්ද මේ දිනවල ක්‍රියාත්මක වන ක්‍රමවේදය? ඔව් විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕනේ දැන් මේ තත්ත්වෙත් එක්ක සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධන ගැටලු ඇති වුණේ. ඒකත් එක්ක තමයි ගරු කම්කරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙනවා ත්‍රිපාර්ශ්වීය කාර්යසාධක බලකාය. එතකොට මේ ත්‍රිපාර්ශ්වීය කාර්යසාධක බලකායට වෘත්තීය සමිතිත් ඒ වගේම හාම්පුතුනුත් රජයත් එකතු වෙලා තමයි තීන්දුව తీරන ගන්න. මෙහිදී මුලින්ම 2020 වර්ෂයේ මැයි මාසයේදී මෙම කාර්යසාධක බලකාය රැස් වෙලා තීරණයක් ගනු ලැබුවා. සමහර ඒ කියන්නේ ඒ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම රටේ ඇඳිරි නීතිය දැම්මනේ සේවක සේවිකාවන්ට එන්නට බෑ. සංචරණ නීති රීති තාමත්ම දැඩිව ක්‍රියාත්මක වුණානේ. ඒ තත්ත්වය තුළදී මේ රෝගයේ වැළඳුණු සේවක සේවිකාවන්ට හරි එහෙම නැත්නම් සංචරණ සීමා නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි සේවක සේවිකාවන්ට හෝ එසේත් නොමැතිනම් නිරෝධායනයට ලක්වන සේවක සේවිකාවන්ට ඔවුන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වුණොත් එහෙම තමන් ලබන ලද මූලික වැටුපෙන් 50% හෝ එහෙම නැත්නම් 14500 කියන මේ දෙකෙන් වැඩි මුදල ගෙවිය යුතුයි කියන එක. එතකොට ඒකට හාම්පුතුනුත් එකඟ වුණා, වෘත්තීය සමිතිත් එකඟ වුණා, රජයත් එකඟ වුණා, අමාත්‍ය මණ්ඩලයනුත් ඒ සඳහා අනුමැතිය අරගෙන ඒ තීරණය තමයි ක්‍රියාත්මක කරේ. නමුත් ඒ තීරණය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත වුණා. මොකද සමහර ආයතන සේවයට පැමිණි සේවකයන් සඳහා මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට යම් යම් සිද්ධි වාර්තා වුණා. ඒ වගේම අපනයනයේ මූලික කරගත් කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම තමන්ගේ සේවක සේවිකාවන් 100% යොදවගෙන තමන්ගේ කටයුතු කරගෙන ගියා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක වෘත්තීය සමිතිය නැවත සාකච්ඡා කරලා ජාතික කම්කරු උපදේශක සභාවෙත් ඒ වගේම කාර්යසාධක බලකායෙත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එම තීරණය 2021 ජූනි මාසයේ සිට අත්හිටවනු ලැබුවා. නමුත් විශේෂයෙන්ම ඔබ දන්නවා සංචාරක ව්‍යාපාරය අපේ දරුණු ලෙස පසුබෑමකට ලක් වෙලා කඩාවැටීමකට ලක් වෙලා තිබෙන්නේ. ඒ නිසා සංචාරක ශාස්ත්‍රයේ මේ සඳහා ඉල්ලුම් කරන ඒ සංචාරක ශාස්ත්‍රය අදාළ හෝටල් වෙන්න පුළුවන්. නමුත් ඒකට අදාළව වෙනත් කරන කාර්යභාරයක් ඉටු කරන පිරිස් වෙන්න පුළුවන්. ඒ ඔවුන් සඳහා පමණක් මෙම සහනය ලබා දීමට තීරණය කරා. එම සහනය ඒකත් 2021 දෙසැම්බර් මාසේ 31 දක්වා පමණයි මේ සහනය ලබා දෙන්නත් කටයුතු. සංචාරක ඒ වගේම සත්කාරක සේවාත් මේ ගොඩේ තියෙනවා. දැනට එතකොට මොකද දැනට අපේ රටේ අපනයනයේ මූලික කරගත් කර්මාන්තශාලා 100%ක් වැඩ කරනවා. ඇඟලුම් කර්මාන්තශාලා වැඩ කටයුතු තමන්ගේ කටයුතු නිසි පරිදි කරගෙන යනවා. ඒ නිසානේ අපිට මේ වර්ෂයේ පළවෙනි මාස 3 ඇතුළතදී 2019 වර්ෂයේදී ඇඟලුම් අපනයන කරලා ලැබුණු ආදායමට සමාන ආදායමක් ලබා ගන්න අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන් වුණානේ. ඒ කියන්නේ ඒකට ඒ ආශ්‍රිත කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම 100%ක් තමන්ගේ කටයුතු කරගෙන යන නිසා. ඒ නිසා තමයි සාකච්ඡා කරලා මේක සංචාරක ශාස්ත්‍රයට අදාළව පමණක් ඒ සහනය තවදුරටත් දික් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් දෙසැම්බර් 31 කින් අවසන්. ඉන් පස්සේ මේක තවදුරටත් දෙනවද නැද්ද කියන එක ඉදිරියේදී තමයි තීරණය කරන්න වෙන්නේ රටේ තිබෙන තත්ත්වය අනුව. කාර්මික ආරවුල් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම කොහොමද කොමසාරිස්තුමනි? ඔව් කාර්මික ආරවුල් සම්බන්ධයෙන් මැදිහත් වීම තමයි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානම කාර්යභාරය. මොකද අපේ කාර්යභාරය තමයි රටේ කාර්මික සාමය ආරක්ෂා කරගන්න. කාර්මික සාමය ආරක්ෂා කරගන්නට අපි කම්කරුවන්ගේ පැත්තත් බලන්නට ඕනේ. ඒ වගේම ආයතන මේ පැත්තෙනුත් හාම්පුතුන් පැත්තෙනුත් බලන්න. ඒතර මේ දෙගොල්ල අතර ඇති වෙන ආරවුල් අපි සාමදානයෙන් සමගියෙන් සාධාරණව විසඳලා තීරණ ලබා දීම තමයි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වෙන්නේ. ඒ සඳහා මැදිහත් වීම. ඉතින් ඒක විශේෂයෙන්ම 1950 කාර්මික ආරවුල් පනත හරහා තමයි අපි කාර්මික ආරවුල් සඳහා මැදිහත් වෙන්නේ. විශේෂයෙන්ම අපේ
කම්කරු නිලධාරීන් ඉන්න ඕන් හරහා අපි මැදිහත් වීම කරනවා. අපි පරීක්ෂණ කරලා කම්කරුවන්ගේ සේවක සේවිකයන් ගැටලුවක් අපිට වාර්තා වුණාට පස්සේ අපි පාර්ශවයන් කැඳවලා ඉස්සෙල්ලා සමාදානයක් අපි ඇති කරන්න බලනවා දෙපාර්ශ්වයේම අදහස් විමසලා. එහෙම අපිට සමාදාන කරන්න බැරි වුණොත් අපේ තියෙනවා ඊට පස්සේ බේරුම් කරන ක්‍රියාවලියක්. අපි බේරුම් කරන ක්‍රියාවලියට යොමු කරනවා. ඒක ටිකක් දීර්ඝව ඇදෙන ක්‍රියාවලියක්. ඒ වගේම යම් අවස්ථාවලදී සේවක සේවිකාවන්ට මේ කම්කරු විනිශ්චය සභාවලට යාමට හැකියාවක් තියෙනවා. මොකද අපිට සේවයෙන් ඉවත් කිරීමේදී වගේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම යම්කිසි විනය පරීක්ෂණයක් මත විනය හේතුවක් මත එම සේවකයා සේවයෙන් ඉවත් කරලා තිබෙනවා නම් විධිමත් විනය පරීක්ෂණයක් කරලා එතකොට එවැනි ගැටලුවක් අපිට විසඳීමට හැකියාවක් නැහැ. අපිට බලයක් නැහැ. එවැනි ගැටලු කම්කරු විනිශ්චය සභාවලට තමයි යොමු වෙන්නේ. ඒ හරහා ඒවා විසඳ ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ කාර්මික ආරෝල් සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන්ම සේවක සේවිකාන්ගේ වැටුප් ප්‍රශ්නට වෙන්නට පුළුවන්. ඒ වගේම අසාධාරණ කම්කරු පිළිවෙත් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ උසස් වීම සම්බන්ධයෙන් එවැනි ආකාරයට ඒක සේවකයන් සහ ආයතන අතර එහෙම නැත්නම් සේවකයන් සහ සේවකයන් අතර මේ වගේ ආකාරයටම මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සෑම සියලු දෙයකටම කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මේ ගැටලු විසඳීම තමයි ප්‍රධානම කාර්යභාරය වෙන්නේ. මොකද මේක අපි බැලුවට උඩින් මේක බැලුවට බොහොම පහසු කටයුත්තක් වගේ පෙන්නට ඒක ඉතාමත්ම අසීරු කාර්යයක්. සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම මේ සෑම සියලු දෙයක්ම දැන් ඔබ දන්නවා අපේ ලෝකෙම තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. එතකොට අපේ ජන sannivedana මේ sannivedana මේ පැත්ත දියුණු වෙලා තිබෙන්නේ. ඉතින් මේවත් එක්ක අපේ රටේ අපි ඒ කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට සලකන විදිහ ඒ ආයතනවල ඒ කටයුතු කරන විදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට තොරතුරු වාර්තා වෙනවා. වාර්තා කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. මොකද අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඒ ප්‍රඥප්තීන් වලට අපි අත්සන් කරලා තිබෙනවා. එතකොට ඒ ප්‍රඥප්තීන් අනුව අපේ රටේ ආයතන අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු වෙනවා. Tamanට හිතු මතේ හිතු ආකාරයට ඒ කටයුතු කරන්නට බෑ. ඉතින් ඒ හැම තියෙන ගැටලු වලට තමයි මේ දවස්වල අපි මුහුණ දීගෙන ඉන්නේ. ඊයේත් අපිට කම්කරු දෙපාර්තමේන්තුවට තිබ්බා. මොකද ඔබ දන්නවා ඇති ලංකාවට GSP+ සහනය ලැබිලා තිබෙනවා. ඒ ලැබිලා තියෙන සහනය සම්බන්ධයෙන් නැවත ඒ සලකා බැලීම සඳහා යුරෝපා කොමිසමේ සමාජිකින් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපිටත් සිද්ධ වුණා ගිහිල්ලා ඒ සමාජිකයන් ඉදිරිපිට උත්තර දෙන්නට ලංකාවේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ආයතන කටයුතු කරන ආකාරය සහ කම්කරු දෙපාර්තමේන්තුව මොන ආකාරයටද ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මේක ඒ හැම දෙයක් එක්කම බැඳිලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලෙම බලන්නේ කම්කරුවන්ගේ සේවක සේවිකාවන්ගේ අයිතීන් ආරක්ෂා කරලා අපි එකඟ වෙච්ච සම්මුතීන් ඒ අනුව කටයුතු කරලා ඔවුන්ට මොකද නිදහසේ කටයුතු කරන්න දෙන්න නැත්නම් එහෙම නැත්නම් වෙන්නේ අපේ රටේ ඒ යම්කිසි කර්මාන්ත සඳහා ළමා ශ්‍රමය භාවිතා කරනවා නම් එහෙම නැත්නම් බලහත්කාරයෙන් වැඩ ගන්නවා නම් අඩුපඩියට වැඩ ගන්නවා නම් ඊළඟට වෘත්තීය සමිති පිහිටවන්නට අවසර දෙන්නේ නැත්නම් ඒව සම්බන්ධයෙන් ඒ අපේ මෙහෙන් අපනයනය කරන ඒ අපනයන ගන්න ඒ අපේ ඕඩර්ස් ගන්න ඒ ආයතන ඒව සම්බන්ධයෙන් බලනවා. ඒව සම්බන්ධයෙන් නිවැරදිව ඔවුන් අවධානය යොමු කරලා ඒ අසාධාරණ විදිහට කම්කරුවන් සූරාකාගෙන ඒ කටයුතු කරනවා නම් ඔවුන් අය අපේ අපනයන නවත්තනවා. ඉතින් අපිට එවැනි තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් හැම වෙලෙම බලන්නේ මේ කාර්මික ආරවුල් සමතයකටපත් කරලා රටේ කාර්මික සාමය ආරක්ෂා කරගෙන ඒ මගින් අපේ රටේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය සපයනවා. මේ වන විට සතුරුදායක තැනක තියෙනවද කොමසාරිස්තුමනි ඔය කියන කාරණාව සම්බන්ධයෙන්? ඒක තාම කියන්න කල් වැඩි. මොකද දැන් හෙට දිනේදීත් ආපහු වෙනමම තියෙනවා එක එක මේ අංශ සම්බන්ධයෙන් වෙනමම අපි පැහැදිලි කරන්නට ඕනේ. හෙට තමයි ඒකේ අවසාන මේ හමුව තිබෙන්නේ. එතනදී අපිට කම්කරු දෙපාර්තමේන්තුවට කම්කරුවේ කටයුතු සම්බන්ධයෙන් පැය දෙකක කාලයක් වෙන් කරලා තියෙනවා. ඉතින් එතනදී අපි අපේ පැත්තෙන් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් අපි පැහැදිලි කිරීමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
යම් සේවකයෙක් වසර 5කට හෝ ඊට වඩා කාලයක් සේවයේ නියැලෙන ආයතනයක පාරිතෝෂික මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ගෙවීම් පැහැර හරින ආයතන වෙන්න පුළුවන්. මේ තත්ත්වය කොහොමද නීතියක් වශයෙන් භාවිත වෙන්නේ? ඔව් අපේ පාරිතෝෂික ගෙවීම සම්බන්ධයෙන් පනත තිබෙනවානේ. එතකොට ඒකට අනුව යම් කිසි සේවකයෙක් සේවයෙන් කියන්නේ ඒ පාරිතෝෂිකය අනිවාර්යයෙන්ම ගෙවිය යුතු මුදලක් වෙනවා. ඒ සේවකයා ඒ අවුරුදු වසර ගණන් සේවය කරාට පස්සේ දැන් පාරිතෝෂික ගෙවන්නත් අර සේවකයෝ 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ ආයතනයේ සේවය කරලා තිබෙන්නට ඕනේ. ඒ වගේම අර වසර ගාන සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ පාරිතෝෂිකයට ලැබීමට හිමිවන්නේ. ඉතින් දැනට අපිට සේවක අර්ශාද කර මුදල් නොගෙවීම, පාරිතෝෂික නොගෙවීම සම්බන්ධ එවැනි ඒ කාරණා තමයි වැඩිපුරම තිබෙන්නේ කම්කරු ගැටළු වලදී. එතකොට දැනට අපි මහේස්ත්‍රාත් අධිකරණවල අපේ විසින් පවරන ලද නඩු 15000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලු. ඉතින් අනිවාර්යයෙන්ම ඒවා විසඳන යම් කාලයක් විසඳීමට යම්කිසි කාලයක් ගත වෙන. මොකද දැන් මහේස්ත්‍රාත් අධිකරණයක් ගත්තට පස්සේ අධිකරණයට තවත් බොහෝ කාර්යභාරයන් පැවරලා තිබෙනවා. අපරාධමය නඩුවල මූලික අවස්ථා කටයුතු කිරීම, අනෙකුත් මේ කටයුතු සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා කම්කරු නඩු සම්බන්ධයෙන් තරමක් අඩු අවධානයක් තමයි යොමු වෙලා තිබෙන්නේ. නමුත් ඒකට පිළියමක් වශයෙන් අපි දැන් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ කම්කරු විනිශ්චය සභාවලටත් මේ බලය ලබා දෙන්නට අවශ්‍ය නීති රීති සකස් කරන්නට. මොකද එවිට එතකොට කම්කරු දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබෙනවා කම්කරු විනිශ්චය සභාවලදීත් මේ නඩු පවරන්නට. එමගින් මොකද කාලයක් එහෙම තිබිලා තිබෙනවා මීට වසර ගණනාවකට පෙර. ඒ නිසා නැවත ඒ தත්ත්වය ඇති කරලා කම්කරු විනිශ්චය සභාවටත් සමගාමීව, ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණ වලින් සම්පූර්ණයෙන් අපි ඉවත් කරන්නේ. ඊට සමගාමීව කම්කරු විනිශ්චය සභාවලටත් මේ බලය ලැබලා දීලා මේ නඩු ක්‍රියාවලිය ඉක්මන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අදාළ නීති රීති සකස් කරලා. දැන් එහෙම ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන සේවකයෙක් යම්කිසි පුද්ගලයෙකුට පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමවේදය කොහොමද කොමසාරිස්තුමනි? අපි මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙමු. අපේ කම්කරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල 40ක් තිබෙනවා මුළු ලංකාව පුරාම. එතකොට මේ දිස්ත්‍රික් කාර්යාල 40ට අමතරව උපකම්කරු කාර්යාල 17ක් තිබෙනවා. දිස්ත්‍රික් ඉංජිනේරු පරීක්ෂක කාර්යාල 10ක් තිබෙනවා. ඊට පස්සේ ප්‍රධාන කාර්යාලය තිබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ඒ සේවය කරන ආයතන පිහිටි දිස්ත්‍රික්කයේ හෝ තමන් පදිංචි දිස්ත්‍රික්කයේ ආයතන පිහිටි දිස්ත්‍රික්කේ තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. මොකද අපිට පාර්ශ්වයන් ඔක්කොම කැඳවන්න ඕනේනේ. එතකොට ඒ ආයතනයත් ඒ දිස්ත්‍රික් කාර්යාල දිස්ත්‍රික් මේ බල ප්‍රදේශය ඇතුළත තිබෙනවා නම් ඒ අදාළ දිස්ත්‍රික්කයට පැමිණිලි කරාට පසුව අපිට දෙපාර්ශ්වයේ ගෙන්නලා ඒ කටයුතු විසඳන්න පුළුවන්. දැන් පසුගිය කාලේ පුරාට උනත් අපේ සියලුම දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්ගේ සියලුම ඔවුන්ගේ ජංගම දුරකථන අංක, WhatsApp අංක, Viber අංක සියල්ලම අපි අපේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ අංශවල ඉන්න කොමසාරිස්වරුන්ගේ ජංගම දුරකථන අංකත්, ඒ වගේම කාර්යාල ඔවුන්ගේ දුරකථන අංක ජංගම දුරකථනයට සම්බන්ධ කරලා තිබෙනවා. හදිසි කාර්යාලයට කතා කරොත් ඒක ජංගම දුරකථනයට සම්බන්ධ වෙන විදිහට ඒ අනුව ඕනම අයෙකුට පැමිණිලි කිරීමට අපි අවස්ථාව සලසලා දුන්නා. එවැනි පැමිණිලිත් අපිට ආව පහුගිය කාලේ අපි ඒවටත් මැදිහත් වෙලා අවශ්‍ය කටයුතු කරනු ලැබුවා. මේ ගැටලුව කොතරම් සාධාරණද දන්නේ නැහැ. නමුත් අහන්න හිතනවා ඒ සම්බන්ධයෙන් අහන්න සුදුසුම කෙනා ඔබ නිසා කොමසාරිස්තුමනි. ඇතැම් වෙලාවට සමහරු කියන කාරණාවක් තමයි මේ ෆයිල්ස් යට යනවා. ඒ වගේ කාරණා වාර්තා වනවාද කොමසාරිස්තුමනි? එහෙම පසුබිමක් පිළිබඳව ඔබතුමාලගේ දැනුවත් වීමක් තිබෙනවද? ඔව් ඒක හැමතැනටම එහෙම අදාළද කියන එක කියන්න අමාරුයි. නමුත් යම් යම් සිද්ධි නැති මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ. මොකද සමහර නිලධාරීන් කටයුතු කරලා ඒ නිලධාරීන් වෙනත් ආයතන වලට වෙනත් දිස්ත්‍රික් කාර්යාලවලට මාරු වෙලා යන විට එහෙම නැත්නම් විශ්‍රාම යන විට ඊට පස්සේ එන නිලධාරියා ඒ සම්බන්ධයෙන් දැනුවත් නැති වෙන්න පුළුවන්. ඒකත් එක්කම යම් ගැටලු සහගත තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම බේරුම් කරන ක්‍රියාවලියේදීත් ගැටලු ඇති වෙලා තිබ්බා. මොකද අපේ හිටියේ බේරුම් කරන කටයුතු සඳහා නිලධාරීන් 15කට ආසන්න වගේ ප්‍රමාණයක් විතරයි. දැන් අපි අලුතෙන්ම නිලධාරීන් 42ක් බේරුම් කරන ක්‍රියාවලට පත් කරා. මොකද එක්කෙනෙක් ගාව ගොනු රාශියක් ගොනු වෙලා තිබ්බා. ඒවා අවසන් කරන්න නැතුව. ඒ නිසා ඒවා ඔක්කොම අපි බෙදලා දීලා මේක විධිමත් කරන්නට අවශ්‍ය පියවර ගත්තා. ඒ වගේම
ඔබ ඔය කියන කාරණේ සම්බන්ධයෙන් තමන් යම් කිසි පැමිණිල්ලක් කරාට පස්සේ පැමිණිල්ලට මොකද වුනේ කොහෙද තියෙන්නේ කියන විස්තර සම්බන්ධයෙන් ඒ අදාළ පැමිණිලි කරන ලද සේවක සේවිකාවන්ට දැන ගැනීමට අපහසුතාවයන් තිබේ. ඒ කියන්නේ ඔවුන්ට නිසි පරිදි ඒක සම්බන්ධයෙන් දැනුවත්භාවයක් තිබෙන්නේ. නමුත් දැන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පැමිණිලි ක්‍රමවේදය සම්බන්ධයෙන් වෙනමම ක්‍රියාවලියක් සකස් කරන්නට. දැනට අපි ඒක තොරතුරු කොමිෂන් සභාවත් එක්ක එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලත් සමග එකතු වෙලා දැන් අපි ඒකට වෙනම මේක මේ පරිගණකගත කරලා මේ ක්‍රියාවලිය ඒ තමන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒක අනුව තමන්ගේ ගොනුවට මොකද වෙලා තිබෙන්නේ, ගොනුව කොතනද තිබෙන්නේ, ඒ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන්න කොහොමද, මොන තත්ත්වයකද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ පැමිණිලි කරන ලද නිලධාරීන් දැන ගැනීමට, සේවක සේවිකාවන් දැන ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී ඒ වගේම අපි සම්පූර්ණ දෙපාර්තමේන්තුවම අපි ඩිජිටල් කරණයට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පියවර දැන් අරගෙන තිබෙන්නේ. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් අපේ සේවක සේවිකාවන්ටත් තමන්ගේ සේවක අර්සාදක අරමුදල් ගැනීමට පැමිණීමේදී යම් යම් ගැටලු සහගත තැන්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් තමන්ගේ කියන්නේ සංචරණය වැඩි වෙලා තියෙනවා දෙපාර්තමේන්තුව ඇතුලේ වුණත් ඒවා අපි මැඩපවත්වන්නට එක ස්ථානයකට මේක ගෙනල්ලා දෙපාර්තමේන්තුව ඇතුළෙම ඔවුන්ට පැමිණිලා එක තැනකින්ම සියලුම දේම අවසන් කරගන්නට අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. දැන් අපි ඒකට අවශ්‍ය පුවත්පත් දැන්වීම් පළ කරලා අපි බලාපොරොත්තු වෙනවා මාස 3ක් 4ක් ඇතුළත ඒ කටයුතු නිම කරලා ජනතාවට වඩාත් හොඳ පහසු සේවයක් ලබා දෙන්න. යම්කිසි ආකාරයකින් නිලධාරියෙක් කරහා අසාධාරණයක් වෙනවා නම් ඒ පැමිණිලි කරන්න ක්‍රමවේදයක් තියෙනවද කොමසාරිස්තුමනි? ඔව් අනිවාර්යයෙන්ම නිලධාරීන් හරහා දිස්ත්‍රික් කාර්යාලවල අපේ නිලධාරීන් හරහා අසාධාරණයක් වෙනවා නම් අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම අපේ කම්කරු කොමසාරිස්වරුන් ප්‍රධාන කාර්යාලේ ඉන්නවා 13කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම අපේ අතරේ කොමසාරිස් ජෙනරාල්වරු 30 දෙනෙක් ඉන්නවා. පාලන එක්කෙනෙකු ඒ වගේ දෙපාර්තමේන්තු පැත්තේ නිසා ඉංජිනේරු සේවා සඳහා සහ කම්කරු කොමසාරිස් ජෙනරාල්ට උනත් පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙනම ඕනෑම අයෙකුට. ඒ වගේ නිලධාරීන්ගේ අසාධාරණයක් වෙනවා. අපි ඒවට කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ. මොකද අපි රජයේ නිලධාරීන් වශයෙන් අපි රටේ මහජනතාවගේ බදු මුදල වින් තමයි අපිට වැටුප් ගෙවන්නේ. ඉතින් අපි එන මහජනතාවට අපෙන් සේවය ලබා ගන්නට එන සේවක සේවිකාවන්ට අපි නිසි පරිදි අපේ සේවය උන්ට ලබා දෙන්නට ඕනේ. ඉතින් එහෙම නැතුව Tamanට හිතුව මතේ ඒ එන සේවක සේවිකාවන්ට අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන ඕන් සම්බන්ධයෙන් මගෙන් නම් කිසිම සමාවක් නැහැ. බාම සතුටුදායක ඍජු ප්‍රකාශයක් ඔබතුමාගේට බොහොම සතුටුයි ඔබතුමා එවන් ස්ථාවරයක සිටීම සම්බන්ධයෙන්. ලෝකයේ ගත්තහම මේ වසංගත තත්ත්වයත් එක්ක පුරෝකතන ඉදිරිපත් වුණා මිලියන 25කට වගේ ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වෙන්න පුළුවන් කියලා. දැන් අපේ රටේ ගත්තහමත් දැන් බොහෝ දෙනෙකුට මේ වන විටත් රැකියා අහිමි වෙලා තිබෙනවා. ආදායම් බිඳ වැටලා තියෙනවා. බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. යම් කිසි ආකාරයක කම්කරු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් යම් අධීක්ෂණයක ඉන්නවාද? ඔව් ඇත්තටම ඔබ කිව්ව පරිදි මම දැන් අද උදේ මම ප්‍රවෘත්තියක දැක්කා මුළු ලෝකයේම අලුතින් රැකියා මිලියන 95ක් ඇති වෙනවා. ඒ වගේම තවත් මිලියන 85ක් රැකියා නැති වෙනවා. ඉතින් ලංකාවේදීත් අපි දැන් ඔය දේශපාලන අධිකාරිය යම් යම් ස්ථානවලදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් නම් එච්චර ඒ වගේ වළංගුභාවයක් නැහැ. නමුත් අපි ඔය රැකියා හිමින් සම්බන්ධයෙන් අර අපිට ලැබුණු තොරතුරු වලට අමතරව අපි ඉන්පසුවත් අපි ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ඒ කියන්නේ මුද්‍රිත මාධ්‍ය මගිනුත් ඒ වගේම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගිනුත් අපි දින ගණනාවක් ප්‍රසිද්ධ කරා. අපේ දුරකථන අංක ඒ වගේම ෆැක්ස් අංක ඊමේල් ලිපිනයන් මේ සියල්ලම දීලත් අපිට මෙහෙම මුලදී යම්කිසි කෙනෙක් වාර්තා කරලා නැත්නම් නැවත වාර්තා කරන්න අපිට මේ රැකියා අහිමින් සම්බන්ධයෙන් කියලා. ඒක අපි මේ වර්ෂයේදී අප්‍රේල් මාසයේදී අපි මාර්තු සිට අප්‍රේල් දක්වා මාසයක කාලයක් දුන්නා. නමුත් ඒ කාලවකවානුව තුලත් අපිට ලැබුණේ 1500කට අඩු ප්‍රමාණයක තොරතුරු තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ සාපේක්ෂව බලපුවාම ඊටම අඩු ප්‍රතිශතයක්.
අඩු ප්‍රතිශතයක්. ඉතාමත්ම අඩු ප්‍රතිශතයක්. ඉතින් ඒවා සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි බැලුවා මේ தත්ත්වෙත් එක්ක අපේ කම්කරුවන්ට අපේ සේවක සේවිකාවන්ට ඉදිරි වර්ෂවලදී මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? ඒ කියන්නේ ලේබර් ඩිමාන්ඩ් සර්වේ එකක් අපි කරා. ඒ අපිට ඇත්තටම අපි ඒ සම්බන්ධෙනොත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරා. මමත් ජනමාධ්‍යට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා අපිට අපි ඒ තොරතුරු අපිට ලබා දෙන්න කියලා. ඒ තොරතුරු දැන් අපිට ලැබිලා තියෙන ඉදිරි වර්ෂවලදී ඒ තමන්ගේ ආයතනවලට කොපමණ සේවක සේවිකාවන් පිරිසක් ඕනද, ඔවුන් මොන වගේ සුසුකන්ද ඔවුන්ට අවශ්‍ය වන්නේ යනාදී වශයෙන් අපි තොරතුරු රාශියක් ඉල්ලලා තිබ්බා. ඒ තොරතුරු අපිට ලැබිලා තියෙනවා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමයි අපි මේ සමීක්ෂණය කරේ. ඒකේ තොරතුරුත් අපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පළවෙනි කොවිඩ් රැල්ල ඇති වුණු වකවානුවේදීත් ලංකාවේ කම්කරුවන් සේවක සේවිකාන් මුහුණ දුන්නේ මොන වගේ ගැටලුද යනාදී සම්බන්ධව සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණය අපි ප්‍රසිද්ධියට පත් කරා. අපේ වෙබ් අඩවිය එක තියෙනවා. ඒ වගේම අපි දෙවෙනි වර ඇති වුණු රැල්ල ඇති වුණු අවස්ථාවේදීත් නැවත සමීක්ෂණයක් කරලා තිබෙනවා. ඒ සමීක්ෂණයත් අපි තොරතුරු එකතු කරගෙන ඒකෙත් විස්තර අපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවත් එක්ක අපි කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් බලාපොරොත්තු වෙනවා අපේ රටේ මේ ආකාරයට කම්කරුවන්ගේ කොපමණ හිඟතාවයක් තියෙනවද, ඒකට කොහොමද මැදිහත් වෙන්න පුළුවන්, මොන වගේ සුසුකන්ද ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ, එම தත්ත්වය මැඩපැවැත්වීමට යන සම්බන්ධයෙන් සමීක්ෂණ කරලා ඒ තොරතුරු අපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ COVID-19ට අදාළව නිකුත් කළ වාර්තාවකට අනුව ලෝකෙ පුරා ආදායම් මාර්ග අහිමි වීම ඇමරිකානු ඩොලර් මිලියන 830 සිට 3440ක් විතර වෙන්න පුළුවන් කියන එක කියලා තිබුණා. උන්ගේ වාර්තාවක සඳහන් වෙලා තිබුණා. ලංකාවේ කොහොම තත්ත්වයක් වෙයි? ඔව් අර මම මුලින් සඳහන් කරා වගේ ඇත්තටම ওই තත්ත්වයේ වැඩිපුරම බලපාලා තිබෙන්නේ අපේ අවිධිමත් අංශයට. මොකද ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් අපිත් එක්ක එකතු වෙලා ඒ අවිධිමත් අංශයේ රැකියා හිමුණු පිරිස් වලට ස්වයං රැකියා කරමින් හිටු පිරිස් වලට විශේෂයෙන්ම ගම්පහ කළුතර කියන කොළඹ මට මතක නැහැ ගම්පහ කළුතර ඒ දිස්ත්‍රික් දෙක තෝරගෙන ඒ අවිධිමත් අංශයේ අය ඉදිරියට ගෙන්නන්න ඕන් ඉදිරියට ගැනීම සඳහා ඔවුන්ගේ මේ තමන්ගේ ආදායම් තත්ත්වය ඔවුන්ගේ වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් ලබලා දුන්නා. ඒ ආකාරයට මම ඒ සඳහන් කරා වගේ අපේ අවිධිමත් අංශය තමයි ඊටමත් බරපතල ආකාරයට ওই ආදායම් අහිමිවීම තත්ත්වයට බලපෑවේ. ඔවුන් මේ කම්කරු නීති යටතේ ආරක්ෂිත නැද්ද කොමසාරිස්? ඔවුන් කම්කරු නීති යටතේ ආරක්ෂිත නැහැනේ. මොකද සමහර අය ස්වයං රැකියා කරන අය වෙන්න පුළුවන්. එතකොට මේ කම්කරු නීති රීති යටතේ ආවරණය වෙන්න නම් ඒ සේවා මේ සම්බන්ධයක් තිබෙන්න එපෙන්නේ. සේවකයෙකු සහ සේවා යෝජකයා අතර තියෙන සම්බන්ධය තියෙනවා. ඒ එහෙම සම්බන්ධතා නැති පිරිස් බොහෝ ඉන්නවනේ. ඒ කියන්නේ කොමසාරිස්තුමනි දැන් අර සේවකයන් 15කට අඩු කතාවකුත් අපි දැන් අර පනත යටතේ කතා බහ කළානේ. මේ தত্ত্বය ඒ පිරිසටත් පොදුයිද? ඒ කියන්නේ සේවකයන් 15කට අඩු අයට කම්කරු නෑ ඒ පිරිසට පොදු නෑ. සේවකයන් 15ට අඩු පිරිස අපි හිතන්නකො දැන් කඩයක් ගත්තොත් එහෙම නැත්නම් පෙට්‍රල් සෙඩ් එකක් ගත්තොත් එහෙම. එතකොට ඒකේ ඉන්න සේවකයන් පිරිස 15කට අඩුයිනේ. නමුත් ඒ පිරිසටත් අපේ කම්කරු නීති රීති බලපානවා අනිවාර්යයෙන්. ආවරණයක් තිබෙනවා. ආවරණයක්. ඒ කියන්නේ සේවක අර්සාද කර්මදල් ගෙවන්නට ඕනේ. සේවක බාරකාර කර්මදල් ගෙවන්නට ඕනේ. ඔවුන්ට අර පාරිතෝෂික සම්බන්ධයෙන් තමයි හිමිකමක් නැත්තේ. ඒ වගේම සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ පනත ඔවුන්ට අදාළ වෙන්නේ. නමුත් ඔවුන්ට පුළුවන් අනිවාර්යයෙන්ම කම්කරු විනිශ්චය සභාවට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා ඒ අදාළ සහනයක් ලබා ගන්න. නමුත් එහෙම ආවරණය නොවන පිරිස් ප්‍රමාණයක් ඉන්නවා 60ක් පමණ මුළු අපේ වැඩ කරන ජනතාවගෙන්. ඒ පිරිසට තමයි මේ අපේ මේ ඇතිවිච්ච වසංගත තත්ත්වය නිසා වැඩිපුරම බලපෑමක් ඇති වුන නිසා ඔය ආදායම් අහිමිවීම තත්ත්වය ඇති වුනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි ගාව සංඛ්‍යා ලේඛන තොරතුරු විශේෂයෙන්ම අපි ගාව සඳහන් වෙන්නේ නැහැ. මොකද අපිට බලන්න පුළුවන් වෙන්නේ අපේ නීති රීති යටතට අදාළ වෙන පිරිස් විතරයිනේ. නමුත් අපි යම් උදව් උපකාර කරා ජාත්‍යන්තර කම්කරු සංවිධානය කරන මේ වැඩවල සඳහා අපේ පැත්තෙන් අපේ කම්කරු නිලධාරීන් ප්‍රාදේශීය කාර්යාලය නිලධාරීන් ඔවුන් මැදිහත් වෙලා ඒ ඔවුන්ගේ සමාජ සුබ සාධන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය අපි උපකාරය අපි කරනු ලැබුවා. මේ දවස්වල මේ සේවකයන් බඳවාගෙන Tamanගේ අවශ්‍යතාව සපුරාගෙන
අර මාස 3ක වගේ කාලයක් සේවය ලබාගෙන ඇතැම් වෙලාවට ඒ සේවා ස්ථානයෙන් පිට වෙන විදිහේ වැඩ ටිකක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වල මොකක්ද කොමසාරිස්තුමනි? නෑ එහෙම අවස්ථා වුණත් අපිට පැමිණිලි කරොත් අපි සම්බන්ධයෙන් මැදිහත් වෙන අනිවාර්යයෙන්ම එහෙම අසාධාරණ ආකාරයට කටයුතු කරලා තියෙනවා නම් එතනදී සේවක සේවා යෝජක අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තිබෙනවා නම් ඒක බිඳ දැමීමක් සිද්ධ වෙලා තියෙන. ඉතින් එවැනි තත්ත්වයන්වලදී අපි දෙපාර්තමේන්තුව වශයෙන් අනිවාර්යයෙන්ම අපිට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට කම්කරුවෝ විනිශ්චය සභාවටත් පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මාසයක් වගේ කාලයක් ඒක මාසයක් කියන්නේ දැන් එහෙමනම් ඒ සේවකයා බඳවා ගන්න වෙලාවෙදිම මේක සඳහන් කරලා තියෙනවා. මෙච්චර කාලයකට මේ වැඩේට විතරයි ඔයා ගන්න කියලා කිව්වොත් එතකොට ඒ වැඩේ අවසන් වෙනකොට ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැතුව ඔය ආකාරයට කටයුතු කිරීම කොහෙත්ම නීත්‍යානුකූල තත්ත්වයක් නෙවෙයි. එහෙමනම් එයත් එක්ක ඇති කරගන්නා ලද සේවා ගිවිසුමේ තියෙන්න ඕනේ. මාස 3ක කාලයකට විතරයි ඔයාව සේවයට ගන්න. එතනින් පස්සේ ඔයාගේ සේවය අපි ගන්න. අපේ එතකොට යම් කිසි ඒ කාර්යභාරයට විතරයි වුන් අරන්. එහෙම නැතුව ස්ථිර සේවයට වගේ අරගෙන ඉවරලා මාස 3න් 3 එහෙම කිරීම කිසිම හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවට කම්කරු විනිශ්චය සභාවට පැමිණිලි කරලා සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. හොඳයි. ඔබේ ගැටලු බොහොමයකට පිළිතුරු ඒ වෙනුවෙන් වගකිව යුතුම කෙනාගෙන් අපි තොරතුරු කීපයක් ලබා ගත්තා. මම හිතන්නේ ඉතාමත් කාර්යබහුල මොහොතක තමයි එතුමා මේ කාලය අපිට වෙන් කළේ. ඕනිම කෙනෙකුට Tamanගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ආයතන සේවකයින් මේ හැමෝටම සාධාරණ රාමුවක් තුළ ගමන් කරන්න පුළුවන් කියන කාරණාව තමයි කම්කරු කොමසාරිස්තුමන් විදිහට මෙතුමන් හැම මොහොතකම සහතික කරන්නේ. අවසාන වශයෙන් ලංකාවේ කම්කරු කොමසාරිස්වරයා විදිහට ඔබතුමාට ජනතාවට ඒ වගේම ආයතන හිමියන්ට පණිවිඩයක් ලබා දෙනවා නම් අපිට පුළුවන් මේ අවස්ථාවක් කරගන්න. විශේෂයෙන්ම අපි මම අර මුලින්ම සඳහන් කරා වගේ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ කාර්මික සාමය රටේ ඇති කිරීම. ඒ හරහා රටේ සංවර්ධනය කරා යොමු වීම තමයි අපේ ප්‍රධානතම අරමුණ වෙන්නේ. ඉතින් ඒකට අනුව අපි සෑම සියලු දෙනාම කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම ආයතන හිමියන් කම්කරු නීති රීති වලට පටහැනිව ක්‍රියා කරන්නේ නැතුව ඒවට අනුගත වෙලා ඒවත් සමක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපේ සේවක සේවිකාවුනුත් දැනගන්න ඕනේ අසාධාරණ ආකාරයට කේවල් කිරීම වලට යන්නේ නැතුව තමන්ගේට යම් කිසි අසාධාරණයක් වෙනවා ඒ සම්බන්ධයෙන් ඕන්ට කටයුතු කිරීමට අයිතිය සහ නිදහස තිබෙනවා. ඒක අපි ලබලා දීලා තිබෙනවා. ඒවා වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒ නිසා අපි මොනවා වුණත් අපේ රටේ තියෙන තත්ත්වය ගැන අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඒ තත්ත්වය ගැන අපි අවධානය යොමු කරලා අපි මුලින්ම අපේ රටේ සංවර්ධනය ගැන රට ගැන හිතලා සෑම සියලු දෙනාම කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ. හොඳයි. අපි එහෙනම් අද දවසේදී මේ සාකච්ඡාව අවසන් කරනවා. ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් කම්කරු දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නට අනිවාර්යෙන්ම පුළුවන්. විශේෂයෙන්ම අපිත් එක්ක එකතු වුණු ඔබටත් ස්තුතියි. කම්කරු කොමසාරිස්තුමනි ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය යලිත්. මොකද කාර්යබහුල මොහොතකයි අපිට මේ අවස්ථාව වෙන් කළේ. කම්කරු කොමසාරිස්තුමන් සමග අපි අද මේ සාකච්ඡාව මෙසේ අවසන් කරනවා. අපිව නරඹපු ඔබට යලිත් ස්තුතියි. ආයිබෝවන්.